හොඳයි පුතේ පන්ති ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබම සුද දවසක්. ඉතින් අද දවසේ ඔයාලා දන්නවා ඊයේ දවසේ සහභාගී වෙච්ච දරුවෝ පන්තිය තුල අපි වෘත්තයක පරිධිය පාඩම ආරම්භ කරා ඊයේ දවසේ. ඉතින් අද දවසේ එකේ ගැටලු ටික තමයි සාකච්ඡා කරන්න යන්න තියෙන්නේ. ඉතින් මම අර හැමදා වගේ අර හැමෝගෙනම හිතනවනේ පව් කියලා. වෙන එකට නම් ආපනතියුන්ට ඕනේ දෙයක් කරගනින් කියලා මට යන්න තිබ්බා. ඊට මට දැනෙනවා පව් ඊ ආපනතියයි පව්නේ කියලා දෙයක් දැනෙනවා. අන්න ඒක නිසා මම අද පාඩමේ දැන් ගණන් ටිකයි හදන්න තියෙන්නේ. හැබැයි ගණන් ටික හදන්න යන්න කලින් ඊයේ බැරි වෙලා හරි එන්න බැරි වෙච්ච සාධාරණ හේතුවක් මත එන්න බැරි වෙච්ච තවමත් වීඩියෝ එක බලා ගන්න බැරි වෙච්ච දරුවෝ ඉඳීවි කියලා හිතලා ඒගොල්ලන් පව් නේ කියලා හිතලා මම අද පාඩම ආරම්භ කරන්නම්. අදට નિયમિત ගණන් ටික ගොඩ දා ගන්න පුළුවන් මට්ටමට තියරි ටික චුට්ටක් පැහැදිලි කිරීම කරන්න. කියන්නේ අද හදන ගණන් ටිකට හදා ගන්න පුළුවන් වෙන විදිහට මම ඔයාලට අද පාඩම කරගෙන යන්නම්. ඊයේ සහභාගී වුණේ නැති වුණා. ඊයේ එන්න බැරි වෙච්ච අයටත් අද දවසේ ගැටලුවක් නැතුව ඊයා ආවෙනති ටික නැතුව වුණත් අද ගණන් ටික හදන්න පුළුවන් මට්ටමට මම ඔයාලට මේ පාඩම අද දවසේ සාකච්ඡා කරන්නම්. හැබැයි ඒක පොරොන්දුවක් මත අනිවාර්යයෙන්ම එහෙම ඊයේ ආවේ නැත්තම් අද පන්ති වුණාට පස්සේ ඊයේ වීඩියෝ එක බලන්න YouTube එකේ අනිවාර්යයෙන්. මොකද මේකේ සවිස්තරාත්මකව තියරි කොටස අපි මේ පාඩමේ ඊයේ දවසේ ඉවර කරා. අන්න ඒ පොරොන්දුව විතරක් මට දෙන්න. ඒ වැඩේ හරියට කරොත් මේ වැඩේ මට ගොඩ දා ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුතේ මේ පාඩමේ තියරි කොටස ඉවර කරා. ඒ ටික බලන්න අනිවාර්යෙන්. මොකද මේක 9 වසරට සීමා වෙන පාඩමක් නෙමෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගේ අනිවාර්යෙන්ම කරන්න සිද්ධ වෙන ලකුණු 10ක ප්‍රශ්නයක් ලැබෙන පාඩමක් මේක. මේකේ මූලික අඩියයි මේ දාන්න යන්නේ. අත්තිවාරමයි දාන්න යන්නේ. මේක බොල් වුණොත් සියල්ල කඩා වැටෙනවා. ඒකින්ද ඒ තැනට යන්න එපා. අපි කොහොම හරි මේ පාඩම ගොඩ දාගන්න. රයිට්. වෘත්තයක පරිධිය පාඩමත් එක්ක තමයි අපි මේ රැඳිලා ඉන්නේ. අපි බලමු මොකද්ද මේකේ තුල සිද්ධ කරන්න තියෙන්නේ කියන්නේ. පේපර් පොත හැම දරුවෙක්ගේම ළඟ තියෙන්න ඕන. අපි අද ඒකේ ගැටළු වලට යනවා. මේ පාඩමෙන් ඒකට අදාළ ගැටළු වලට යනවා. රයිට්. අපි වෘත්තයක් ගමු පුතේ. මෙන්න දෙනවා වෘත්තයක්. පුතේ මේ වෘත්තයක පරිධිය කියන එකේ අදහස. වෘත්තයක පරිධිය කියන එකේ අදහස මේ වෘත්තේ වටේ දිග. මේ වෘත්තේ වටේ දිග තමයි වෘත්තේ පරිධිය කියලා කියන්නේ. වෘත්තයක වටේ දිග අපි හඳුන්වනවා වෘත්තයක පරිධිය කියලා. මම ඊයේ අර පොඩි සාරාංශයක් මේ කතා කරා. එය සංකේතමත් කරනවා C අක්ෂරයෙන්. වෘත්තයේ පරිධිය සංකේතමත් කරනවා C අකුරෙන්. එතකොට පුතේ ගණිතඥයෝ උත්සාහ කරා වෘත්තයක පරිධිය හොයන්න සූත්‍රයක් ගොඩනගා. එතනදී යාළුවා මේ වෘත්තයක පරිධිය හොයන සූත්‍ර දෙකක් ගොඩනගා ගන්නවා, හොයා ගන්නවා. විස්කම්භය වෘත්තයේ විස්කම්භය දන්න විට මේ විස්කම්භය වෘත්තයේ විස්කම්භය මේ තියෙන්නේ. ඒක සිම්පල් D අකුරෙන් අපි සංකේතමත් කරනවා. වෘත්තයක විස්කම්භය දන්නකොට අපිට මේ වෘත්තේ වටේ දිග ලබා ගන්න සූත්‍රයක් හොයාගත්තා. C සමානයි 5D කියන සූත්‍රය. C සමානයි 5D. මේ 5 ග්‍රීක භාෂාවේ අක්ෂරයක් නියත අගයක් නිරූපණය කරන්න භාවිතා කරන සංකේතයක්. මෙතන 5 කියලා කියන්නේ පුතේ 5 කියන අගය සමාන වෙන්නේ 3.14 කියන නියත අගය. 5 කියන්නේ 3.14 කියන අගය. අපි ගණනය කිරීම සඳහා පහසුව වෙනුවෙන් ගණනය කිරීමේ පහසුව වෙනුවෙන් 5 වෙනුවට යොදා ගන්නවා 7න් 22 කියන අගය. ගණනය කිරීම කරන්නේ. කියන්නේ ගණන් හදද්දී අපි 5 වෙනුවට ආදේශ කරන්නේ 7න් 22. හැබැයි 5 කියයි හරි අගය 5ට අදාළ මේ ග්‍රීක භාෂාවේ මේ 5 කියලා අක්ෂරය සංකේතයකින් යොදාගෙන තියෙන අගය හරිම අගය 3.14යි. හැබැයි ගණන් හදනකොට දශම දදාගෙන කිව්වොත් අපිට පරක් වෙනවා, වෙලා යනවා, වරදින්න පුළුවන් හින්දා සුළු කිරීමේ පහසු වෙනුවෙන් 5 වෙනුවට අපි විකල්ප අගයක් භාවිතා කරනවා 7න් 22. මෙන්න මේ අගයන් ටික විස්කම්භයට අදාළ අගය මෙතනට ආදේශ කරනවා. 5 වෙනුවට 7න් 22 ආදේශ කරලා සුළු කරාට පස්සේ මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ උඩින් තියෙන වෘත්තේ වටේ දිග හොයාගන්න. වෘත්තේ වටේ දිග ලබා ගන්න. ඔය එක සූත්‍රයක්. තවත් පිටක වෘත්තේ පුතේ අරය දීලා තියෙනවා. මේ විස්කම්භය දීලා තියෙන්නේ. වෘත්තයක අරය දීලා තියෙන්නේ. මේක සිම්පල් ලා. කියන අරය. වෘත්තයක අරය ලබා දීලා තියෙන අවස්ථාවක අපිට තවත් සූත්‍රයක් තියෙනවා යාගේ වටේ දිග ලබා ගන්න. ඒක තමයි C සමානයි 2πr කියන සූත්‍රය. මේ දින වෘත්තයක අරය දීලා තියෙන අවස්ථාවක එහි වටේ දිග ලබා ගන්න සූත්‍රය. C සමානයි 2πr.
මේක 2 2යි 5 වෙනුවට ආදේශ කරනවා 7න් 22. මෙතන r තියෙන තැනට අදාළ වෘත්තය අරය ආදේශ කරනවා. ආදේශ කරලා සුළු කරාම අපිට මෙයාගේ වටේ දිග ලබා ගන්න පුළුවන් මේ සූත්‍රය භාවිතා කරලා. ඔන්න තියෙනවා අපි මහන්සි වෙලා ඊයේ දවසේ ගොඩනගාගත්ත සූත්‍ර දෙක සාරාංශයක් ලියන්න. ඒ කියන්නේ මේක හරියට මේ වගේ කතන්දරයක්. ඔයාලා දන්නවා ඍජු කෝණාශ්‍රයක සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන්න කිව්වොත් ඔයාලට ඒකට අදාළ සූත්‍රයක් ගණිතඥයෝ මහන්සි වෙලා හොයලා දීලා තියෙනවා. මොකක්ද මේ සූත්‍රය? දිග වැඩි කිරීම පළල කියන. දිග වැඩි කරනවා පළලෙන්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සමචතුරාශ්‍රයක වර්ගඵලය ලැබෙනවා. ඊළඟට ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න අපි ඉගෙන ගන්නවා ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක කියන සූත්‍රය. ඒව මතක් වෙනවා ටක් ගාලා කිව්ව ගමන් වර්ගඵලය හුවා මෙහෙම. මේක හුවා මෙහෙම. ඔය වගේ වෘත්තයක වර්ගඵලය මේක වෙනම තියෙනවා. වෘත්තයක වටේ දිග වටේ ලයින් එකේ දිග මනින්න සූත්‍රයක් වන්න ඔය විදිහට හොයාගන්න. ඒ සූත්‍රය තමයි මේ කියන සූත්‍ර දෙකක් දෙආකාරයෙන් තියෙනවා. අපිට මේ වෘත්තේ වටේ දිග ලබාගත හැකි ආකාර දෙකක් තියෙන. එකක් මේ සූත්‍රය භාවිතා කරා. මේ සූත්‍රය අපි භාවිතා කරන්නේ වෘත්තයක විස්කම්භය දීලා තියෙන අවස්ථාවක, ඩීව දීලා තියෙන අවස්ථාවක c සමානයි 5d කියන සූත්‍රය ලියලා 5 වෙනුවට 422 කියන ආගේ ආදේශ කරලා d වෙනුවට විස්කම්භයට අදාළ ඉලක්කම ආදේශ කරලා සුළු කරාම අපිට මේ වෘත්තේ වටේ දිග ලැබෙනවා. තවත් අවස්ථාවක මේ වෘත්තේ විස්කම්භය නෙමෙයි අරේ දීලා තියෙන මොහොතක අපිට පුළුවන් c සමානයි 2πr කියන සූත්‍රය භාවිතා කරලා ඔය වෘත්තේ වටේ දිග ලබා ගන්න. c සමානයි 2πr කියන සූත්‍රය භාවිතා කරලා වෘත්තේ වටේ දිග ලබා ගන්න පුළුවන්. මෙතනදි කරන්න තියෙන්නේ 2 වෙනුවට 2යි 5 වෙනුවට 7න් 22 කියන ආගේ ආදේශ කරනවා r වෙනුවට අදාළ වෘත්තේ අරේ ආදේශ කරලා සුළු කරාම මෙන්න මේ වෘත්තේ වටේ දිග අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මහන්සි වෙලා දුක් විඳලා ඊයේ දවසේ අපි ඉගෙන ගත්තේ. ඉගැන්වීම සිද්ධ කරලා මේ සූත්‍රය ආවේ කොහොමද? පයිගේ 7න් 22 ආවේ කොහොමද? මෙතනින් මේ සූත්‍රයට ගියේ කොහොමද? සියල්ල ඊයේ දවසේ වීඩියෝ එකේ තියෙනවා. හිටියේ නැත්තම් බලන්න. රයිට්? දැන් ඉක්මනට හැමෝම සාරාංශයක් විදිහට තනි පිටුවක මෙන්න මේ දෙක ඇඳලා මේ ටික ලියලා පොත කරලා. ටක් ගාලා අපි වැඩේට බහිමු අද. පටන් ගන්න.
right හොඳයි දැන් අපි මේ ගණන් වලට යමු ඒකේ ගණන් වලට ඉතින් මේකෙත් අර පහළම තැනේ ඉඳලා ඉහළම තැන දක්වා යන්න ඒක තමයි හොඳම දේ ඉහළම තැන් වලින් පටන් ගත්තොත් අර පහළම ඉන්න අයට තේරුම් ගන්න බැරි වෙයි ඒක ඉන්න හැමෝටම පොදුවේ තේරුම් ගන්න පොඩිම තැනේ ඉඳලා ලොකුම තැනට ගාන අරගෙන යනවා හරි පොඩිම තැනින් පටන් ගමු ඊයේම මතක් වෙන්නත් එක්ක පුතේ වෘත්තයක් තියෙනවා මෙන්න මේ වෘත්තය අරේ සෙන්ටිමීටර් 7යි අපිට කියන මේ වෘත්තේ වටේ දිග හොයන්න කියලා ඔන්න බලන්න ඔය විදිහට right අරේනේ දීලා තියෙන්නේ right වෘත්තේ වටේ දිග හොයන සූත්‍රය මම පාවිච්චි කරනවා c සමානයි 2πr අරේ දීලා තියෙන වෙලාවක මේකනේ පාවිච්චි කරන්නේ c සමානයි 2πr සූත්‍රය පාවිච්චි මම ආදේශ කරනවා 2 2යි phi 7න් 22යි r කියන්නේ අරේ 7යි ආදේශ කරනවා ඔන්න සුළු වෙනවා පුතේ මේ ඉරින් යටේ ඉන්න 7ට ඉරින් උඩේ ඉන්න 7 කැපෙනවා නැත්තම් සුළු වෙන්නේ අන්න ඒකකින් තමයි මේ 5 වෙනකොට අපි 7න් 22 කියන අංකය යොදා ගන්න සුළු කරන්න පාස් ඊට අවසාන ඉතුරු වෙන්නේ මේ 22 වැඩි කරන්න එළිය ඉන්න දෙකෙන් 22 දෙකෙන් වැඩි කරාම පැහැදිලි පුතේ සෙන්ටිමීටර් 47යි වෘත්තේ වටේ දිගේ න සෙන්ටිමීටර් 44යි කියන්නේ තව වෘත්තයක් අපි ලබා ගන්නවා බලන්න මේ වෘත්තය අපිට විස්කම්භය දෙනවා සෙන්ටිමීටර් 7යි දැන් මෙයාගේ අරයයි දීලා තිබෙ දැන් මෙයාගේ විස්කම්භය දීලා තියෙනවා 7යි කියලා. දැන් අපිට කියන මේකේ වටේ දිග හොයන්න. right. විස්කම්භයනේ දීලා තියෙන්නේ. විස්කම්භය දීලා තියෙන වෙලාවක වෘත්තේ වටේ දිග හොයන්න පාවිච්චි කරනවා. c සමානයි 5d කියන සූත්‍රය. මතකයි සූත්‍ර දෙකක් දීලා තියෙනවා. අරය දීලා තිනකොට මේක පාවිච්චි කරනවා විස්කම්භය දීලා තිනකොට මෙයාව පාවිච්චි කරනවා. දැන් විස්කම්භයෙන් මම මේක පාවිච්චි කරනවා. right. ආදේශ කරමු 5 වෙනුවට මම කියලා තියෙන මොකක්ද ආදේශ කරනවාගේ 7න් 22. වැඩි කිරීම d වෙනුවට දීලා තියෙන විස්කම්භය 7. පැසුරු වෙනවා. ඉරෙන් යටේ ඉන්න 7ට ඉරෙන් උඩේ ඉන්න 7 කැපෙනවා. අවසාන ඉතුරු වෙන්නේ 22. එනම් පුතේ මේක වටේ දිග මට ලැබෙනවා සෙන්ටිමීටර් 22යි. එනම් මේ වෘත්තේ වටේ දිග පරිධිය සෙන්ටිමීටර් 22. අපිට අවගාන. වෘත්තයක් තියෙනවා. මම විස්කම්භය දීලා තියෙනවා අපිට 14යි. විස්කම්භය සෙන්ටිමීටර් 14යි. right. අපිට කියනවා මේකේ පරිමිතිය හොයන්න. පරිධිය හොයන්න. right. විස්කම්භයනේ කියනවා. c සමානයි 5d. විස්කම්භය කියලා දිනුට පාවිච්චි කරන මේ ආදේශ කරන් 5 වෙනුවට 7න් 22යි. වැඩි කිරීම d වෙනුවට විස්කම්භය 14යි. ඔන්න ආදේශ කරා. දැන් සුළු වෙනවා මේ ඉතින් යටේ ඉන්න 7ට 7 කොටවල් 1යි 14ට 7 කොටවල් 2යි. පුතේ මේ 22 වැඩි වෙනවා දෙකේ 22 වරක් 2 44. උත්තරේ සෙන්ටිමීටර් 44. වෘත්තේ පරිධිය සෙන්ටිමීටර් 44යි කියලා නේද? තවත් වෘත්තයක් ගන්න. මේ වෘත්තය අරේ සෙන්ටිමීටර් 21යි. අරේ හොඳේ සෙන්ටිමීටර් 21යි. කියනවා අපිට මේක වටේ දිග හොයන්න. ඔන්න පුතේ හොයන්න. අරේනේ දීලා තියෙන්නේ මම පාවිච්චි කරනවා c සමානයි 2πr කියන සූත්‍රය. අරේ දීලා තියෙනවා. ආදේශ කරන්නේ 2 2යි. වැඩි කිරීම 5 7න් 22යි. වැඩි කිරීම r කියන්නේ වෘත්තය අරේ 22. ආදේශ කරනවා. දැන් මේක සුළු වෙනවා. ඔන්න බලන්න සුළු කරනවා. 7ට 7 කොටවල් 1යි 21ට 7 කොටවල් 3යි කියන එක. අවසානයේ පුතේ ඉතිරි වෙන ටික වැඩි කරන්න මේ 3 වැඩි වෙනවා 22කින් 3 වරක් 22 66යි. ඒ 66 වැඩි වෙනවා දෙකෙන් 66 වරක් 2 132යි. එහෙනම් මෙයාගේ පරිධිය එනවා. පරිධිය එනවා මුද වටේ දිග එනවා. සෙන්ටිමීටර් 132යි. දැක්කද සුළු වෙච්ච විදිය 4 7 කොටවල් 1යි 21ට 7 කොටවල් 3ක් තියෙනවා. 4ක් 3 21යි. යප්පුණා. අවසානයේ මේ ඉතුරු වෙච්ච 3යි මේ ඉන්න 22යි මේ ඉන්න 2යි වැඩි වෙනවා. 3 ඒවා 22ක් 66යි 66 ඒවා 2ක් 132. කොන්න තියෙනවා. පැහැදිලි නේද? right. ලියාගමු ඉක්මනට. රූප සටහනුත් සහිතව ලියාගමු. පටන් ගන්න. මේ තුන හදුම් බලන්න තනිය. මෙයාගේ විස්කම්භය දීලා තියෙන්නේ වටේ දිග හොයන්න. විස්කම්භය 35යි වටේ දිග හොයන්න. අරය 35යි වටේ දිග හොයන්න. ඒක
හරි. අපි බලමු මේවා උත්තර ටික. මෙයාගේ විස්කම්භයේ දීලා තියෙන පරිධිය ගන්න c සමානයි 5d කියන සූත්‍රය අපි පාවිච්චි කරමු. පුතේ 5 කියන්නේ මෙතනදී 7 22යි. ඔයාලා දන්නවා දැන්. d කියන්නේ වෘත්තයට අදාළ විස්කම්භයේ දීලා තියෙන 21යි. සුළු වෙනවා ලස්සනට. 7ට 7 කොටවල් 1යි 21ට 7 කොටවල් 3යි පුතේ. මෙන්න මේ 22 වැඩි කරාම 3ෙන් 22 වරක් වෙන 66යි. එහෙනම් මෙන්න මෙයාගේ වෘත්ත වටේදී කියනවා සෙන්ටිමීටර් 66යි. මෙයාට අදාළ ගමු c සමාන 1 විස්කම්භයේ දීලා තියෙන ඉඳ 5d කියන සූත්‍රය මම පාවිච්චි කරනවා. 5 කියන්නේ 7 22යි, d කියන්නේ වෘත්තයේ විස්කම්භයේ 35යි. දැන් මම මේක සුළු වෙනවා පුතේ මෙන්න මේ විදිහට. මේ 7ට 7 ගොඩවල් 1යි, 35ට 7 ගොඩවල් 5යි කියලා. අවසානයේ මේ 22 5න් වැඩි කරන් 22 වර 5 110යි. දැන් මේ වෘත්තයේ වටේ දිග සෙන්ටිමීටර 110යි. මෙයා ගත්තොත් මෙයාගේ දීලා තියෙන අරය. අරය දීලා තියෙනකොට පාවිච්චි කරන්නේ c සමානයි 2πr කියන සූත්‍රය. සූත්‍ර දෙකක් තියෙනවා. විස්කම්භයේ දීලා දෙකක්, අරය දීලා 19යි. දැන් මේකට ආදේශ කරන් 2 2යි, 5 7න් 22යි, r කියන්නේ අරය පුතේ 35යි. දැන් අපි ඒක පරීක්ෂාවල සුළු කරමු. මෙන්න සුළු වෙනවා. 7ට 7 ගොඩවල් 1යි, 35ට 7 ගොඩවල් 5යි පුතේ. පුතේ මේ 5 22කින් වැඩි කරලා ආයි එක දෙකින් වැඩි කරාම කීයක් වෙයිද? 5 අරක් 22 110යි. ඔය 110යි ආයි දෙකෙන් වැඩි කරාම 220යි. අපට උත්තර එනවා සෙන්ටිමීටර් 220යි. එහෙනම් මේ වෘත්තේ වටේ දිග සෙන්ටිමීටර් 220යි කියලා මට ලැබෙනවා. ඔන්න ඔහොමයි ඔය ගණන් තුනට අදාළ පිළිතුරු ටික අපිට ලැබෙන්නේ. මම හිතනවා ළමයි ටික ලස්සනට ඒක හදලා උත්තර ටික අරගෙන ඇති කියලා. හොඳයි. හරි. යමු අපි ඉදිරියට. බලන්න මේ ටික. මොකද්ද මේ? මෙහෙම දුන්නොත් දැන් ඊට පස්සේ ඔය තියෙන සඳකඩ පහනක් කියලා. මේ ඉතිහාසෙ නෙමෙයි සඳකඩ පහන හොයන්න නෙමෙයි ආවේ මෙතන. මේ අර්ධ වෘත්තයක්. මේකට කියන අර්ධ වෘත්තයක් කියලා. හිතන්න මේ අර්ධ වෘත්තයේ අරය සෙන්ටිමීටර 7යි. මේ අර්ධ වෘත්තයේ අරය සෙන්ටිමීටර 7යි. අපිට කියනවා මේකේ වටේ දිග හොයන්න කියලා. අර්ධ වෘත්තයේ අරය සෙන්ටිමීටර 7යි. අපිට කියනවා මේ වෘත්තයේ වටේ දිග හොයන්න කියලා. අර්ධ වෘත්තයේ වටේ. ඒතර වටේ දිග කියන්නේ පුතේ මෙතන අර ඉස්සල්ලා වගේ නෙමෙයි චුට්ටක් ඊට වඩා ස්ටෙප් එකක් විතර ඉස්සරහට ආදාන. ඇයි වෘත්තයක් දීලා තියෙනවා නම් එයාගේ වටේ දිග හොයන්න ලේසි. සූත්‍රයට දැම්ම කෙලින්ම උත්තරය. හැබැයි මේ වගේ ගානක අර්ධ වෘත්තයක වටේ දිග එකපාර හොයන්න බෑ. මොකද මේක වක්‍ර දිගකුත් තියෙනවා රේඛීය දිගකුත් තියෙනවා. ඒතර මේක කොටස් වශයෙන් තමයි හොයන්න වෙන්නේ. අපිට මේ වක්‍ර දිග ලබා ගන්න වෙනවා වෙනම. ඊට පස්සේ එන උත්තරේට මෙන්න මේ රේඛීය දිග මේ 7යි මේ පැත්තේ 7මනේ. 7 7යි 14ක් එකතු කරන්න ඕනේ මේක සම්පූර්ණ වටේ දිග එන්න. මේ වක්‍ර දිගට මෙන්න මේ දිග එකතු කරාම සම්පූර්ණ වටේ දිග අපිට ලැබෙනවා. එහෙනම් මේ විදිහට අපි කාර්යය. ඉස්සලා මේ වක්‍ර දිග ගන්න හොඳින් බලා ගන්න පළවෙනි ගාන මම කරනවා. වක්‍ර දිග සමානයි මේ තියෙන වලට පේනවා නේද වෘත්තයෙන් හරියටම භාගයක් අර්ධ වෘත්තයක් කියන්නේ ඒක. එහෙනම් භාගයක් වැඩි කිරීම වෘත්තයක වටේ දිග ගන්න සූත්‍රය අරේ දීලා තියෙන ඉන්න 2πr අරගමයි වැඩිපුර තියෙන මේ භාගයයි කියලා ලක් ඇවිල්ලා තියෙනවා. භාගයක් ඇවිල්ලා. ඇයි භාගයක් ආවේ? වෘත්ත භාගයක් තියෙන ඉන්න. භාගයේ වතාවක් 2πr. ඇයි 2πr පාවිච්චි කරේ? අරේනේ දීලා තියෙන්නේ. ඔන්න ආදේශ කරනවා. ඒතර භාගය වැඩි කිරීම 2 වැඩි කිරීම 5 7න් 22 වැඩි කිරීම r කියන්නේ පුතේ වෘත්තයේ ආරය 7යි. දැන් අපි මේක සුළු කරමු. මේ ඉරින් යට ඉන්න 7ට ඉරින් උඩ ඉන්න 7 කැපෙනවා. මේ ඉරින් යට ඉන්න 2ට ඉරින් උඩ ඉන්න 2 කැපෙනවා. අවසානයේ ඉන්නේ ඔක්කොම කැපෙලි ගිහින් ඉතුරු වෙන 22 විතරයි. 22 වැඩි කරාම ඉස්සරහින් ඉන්නේ එක අරින් 22 වරක් එක 22. සෙන්ටිමීටර 22. එහෙනම් මෙයාගේ මෙන්න මේ වක්‍ර දිග පුතේ සෙන්ටිමීටර 22. පරිමිතිය නෙමෙයි වක්‍ර දිග පමණයි තාම. දැන් මෙයාගේ පරිමිතිය හොයන්න කියලා. එයාගේ පරිමිතිය ගන්න දැන් මොකද කරන්න ඕනේ? මේ වක්‍ර දිග 22ට අපිට එකතු කරන්න ඕනේ මෙන්න මේ දිග
7ක් එකතු කිරීම මෙන්න මේ දිග 7ක්. ඔය ටික එකතු කරාම සම්පූර්ණ වටේ දිග ලැබෙනවා. 7යි 7යි 14යි 14යි 22යි 36යි. ඔන්න පුතේ ඔය උඩින් දීලා තියෙන අර්ධ වෘත්තේ සම්පූර්ණ වටේ දිග මට එනවා සෙන්ටිමීටර් 36යි කියලා. පැහැදිලිනේ? අපි යමු ඊළඟට. මෙන්න මෙයාගේ පරිමිතිය හොයන්න කියනවා. මෙයාගේ පරිමිතිය. දැන් මෙතන දීලා තියෙන්නේ විස්කම්භය. මෙතන ආරේ මෙතන විස්කම්භය හොද? right. දැන් මේකේ වටේ දිගනේ ගන්න කියන්නේ අපි අරගමු. ඉස්සල්ලාම වක්‍ර දිග ලබා ගැනීම. වක්‍ර දිග සමානයි පැහැදිලි මෙතන හරියට වෘත්තේ භාගයක් තියෙනවා. වැඩි කිරීම වෘත්තයක වටේ දිග ලබා ගන්නා සූත්‍රය 2π. දැන් මම මේකට ආදේශ කරමු. භාගයේ වැඩි කිරීම දෙක මට 2πr දාන්න නෙමෙයි ඕන මොකද හදන්න පුළුවන්. ඒ දන්නවද මෙතන දීලා තියෙන්නේ අරේ නෙමෙයි 7යි කියන්නේ විස්කම්භය. එතකොට විස්කම්භය දීලා තියෙද්දි පාවිච්චි කරන්නේ 5d කියන සූත්‍රය. අනිත් එකම හදන්න පුළුවන්. අපිට ලේස් 5d කියන කෙනා පාවිච්චි කරනවා. හරි. එතකොට භාග්‍ය වතාවක් 5d. ඒ භාග්‍ය දැම්මේ වෘත භාගයක් තියෙනවා. දැන් ආදේශ කරමු. 5 වෙනුවට 7න් 22යි වැඩි කිරීම. d වෙනුවට විස්කම්භය 7යි. වෙනවනේ මේ විස්කම්භය මෙතනට දිග තමයි 7 කියලා දීලා. විස්කම්භය 7යි ආදේශ. දැන් සුළු කරමු. මේ අතේ ඉන්න 7ට උඩ ඉන්න 7 පුතේ කැපෙන. මේ දෙන්න බෙදනවා 2ට 2 ගොඩවල් 1යි 22ට 2 ගොඩවල් 11. එහෙනම් මෙන්න මේ 11 වැඩි කරාම 1ෙන් 11 සරක් 11. එහෙනම් පුතේ මෙන්න මේ වක්‍ර දිග මට ලැබෙන යනුව සෙන්ටිමීටර් 11යි. දැන් සම්පූර්ණ රූපේ පරිමිතිය ලබා ගන්න. සර්. රූපේ පරිමිතිය ලබා ගන්න. මේ වක්‍ර දිග අපිට දැන් ආවේ 11යි කියලා. ඒකට එකතු කරනවා. මෙන්න මේ සම්පූර්ණ දිග දීලා තියෙනවා 7. 11යි 7යි එකතු කරාම කීයද පුතේ? සෙන්ටිමීටර්. ඒක සමානයි. right ඔන්න අපිට ලැබෙනවා මේ තියෙන රූපේ පරිමිතිය සෙන්ටිමීටර් 18යි කියලා. රූපේ පරිමිතිය සෙන්ටිමීටර් 18යි කියලා මට ලැබෙනවා. right හොඳයි. අපි තව එකකට යමු. තවත් අර්ධ වෘත්තයක්. මෙයාගේ දීලා තියෙන විස්කම්භය සෙන්ටිමීටර් 21යි. ගන්න කියන එයාගේ පරිමිතිය. හරි. පරිමිතිය ගන්න වටේ දිග ගන්න නම් වක්‍ර දිග හොයාගන්න බෑ ඉස්සෙල්ලා. මම ලබා ගන්නවා වක්‍ර දිග. වක්‍ර දිග සමානයි මේ තියෙන්නේ හරියට වෘත්තයෙන් භාගයක් වැඩි කිරීම වෘත්තයක වටේ දිග ගන්නවා. සූත්‍රය 5d විස්කම්භය දීලා තියෙන මොහොතක අපි පාවිච්චි කරේ 5d මතකයිනේ ඒක හදලායි උතන්ට අරගෙන ආවේ යාළුව. right දැන් අපි ආදේශ කරමු. භාගයේ වතාවක් 5 7න් 22යි වැඩි කිරීම d විස්කම්භය 21යි. දැන් සුළු කරන්න 7ට 7 ගොඩවල් 1යි 21ට 7 ගොඩවල් 3යි. තව කැපෙනවා මේ දෙන්නත් බෙදෙනවා 2ට 2 ගොඩවල් 1යි 22ට 2 ගොඩවල් 11යි පුතේ 11 3න් වැඩි කරාම ඔන්න මට ලැබෙනවා මෙන්න මේ අර්ධ වෘත්තේ වක්‍ර දිග සෙන්ටිමීටර් 33. දැන් පරිමිතියනේ හොයන්න තියෙන්නේ හොයමු දැන්. නම් එනවා මේ වෘත්තේ පරිමිතිය සමානයි මෙන්න මේ වක්‍ර දිග 33ට මම එකතු කරනවා මෙන්න මේ රේඛීය දිග 21. 33යි 21යි එකතු කරාම එනවා පුතේ 54. මෙන්න මේ තියෙන අර්ධ වෘත්තේ පරිමිතිය කියන්නේ වටේ දිග කියනවා මට සෙන්ටිමීටර් 54යි කියලා. right ලියා ගමු දැන්. ලස්සනට ලියාගමු. මම හිතනවා හොද්දටම මේක තේරෙනවා කියලා. හොඳේ. කරන්න පුළුවන් උපරිමය කරනවා. හොද්දටම තේරුම් ගන්න ඈ. right ලියා ගන්න. රූප අඳින්න ඕනේ. රූප අඳින්න ඕනේ.
හරිද පුතේ? හරි. හොඳයි. තව එකක් බලමු. එයාගේ අරය සෙන්ටිමීටර් 35යි. මෙයාගේ පරිමිතිය හොයන්න ඕනේ. රයිට්. ඉස්සලාම අපි හොයාගමු වක්‍ර දිග. වක්‍ර දිග සමානයි මේ තියෙන හරියටම වෘත්තෙන් භාගයක් වැඩි කිරීම වෘත්තයක වටේ දිග ලබා ගන්න සූත්‍රය අරේනේ දීලා තියෙන්නේ. වෘත්තයක වටේ දිග ලබා ගන්න සූත්‍රය 2πr. ආදේශ කරමු. භාගයේ වැඩි කිරීම දෙක වැඩි කිරීම 5 7න් 22යි. r කියන්නේ අරේ පුතේ 35යි. දැසුල වෙනවා. 7ට 7 ගොඩවල් 1යි 35ට 7 ගොඩවල් 5යි. යට ඉන්න දෙකට උඩ ඉන්න දෙක කැපෙනවා. අවසානයේ මේ 22 වැඩි වෙනවා 5න් 22 වරක් 5 පුතේ 110යි. සෙන්ටිමීටර 110යි. මෙන්න මේ වක්‍ර දිග. අපිට හොයන්න තියෙන පරිමිතිය. එහෙනම් මේ වෘත්තේ අර්ධ වෘත්තේ පරිමිතිය ගන්න මොකද කරන්නේ? ඔන්න ඔය ආපු මේ වක්‍ර දිග 110ට මම එකතු කරනවා පුතේ. මෙන්න මේ සම්පූර්ණ දිග. මේ දිග 35යි. එකතු කිරීම මේ දිග 35යි. අරේනේ දිලා තියෙන තර අරයන් දෙකක් එකතු කරන්න වටේම දිග. ඒතර දැන් 35 70යි 110 180. එහෙනම් මෙයාගේ පරිමිතිය යනවා සෙන්ටිමීටර 180යි. ගමු 28යි සෙන්ටිමීටර. අරේ විකියා 28යි. වටේ දිග පරිමිතිය හොයන්න ඕන. හොඳයි. අපි ඉස්සල්ලාම ලබා ගන්නවා වක්‍ර දිග. සමානයි. මේ තියෙන හරියටම වෘත්තෙන් භාගයක් වැඩි කිරීම අරේ දීලා තියෙනකොට වටේ දිග ලබා ගන්න 2πr. භාගය වතාවක් 2πr දැම්මේයි. එතන වෘත්ත භාගයක් තියෙනවා. ආදේශ කරමු. භාගය වැඩි කිරීම 2 2යි 5 7න් 22යි. වැඩි කිරීම r පුතේ r 28යි. ආදේශ. ඔන්න අපි සුළු කරනවා මේ 7ට 7 ගොඩවල් 1යි 28ට 7 ගොඩවල් 4යි. මේ අටේ ඉන්න දෙකට උඩ ඉන්න දෙක කැපෙනවා. 22 4ෙන් වැඩි කරන්න 22 වරක් 4 88යි. එහෙනම් මෙන්න මෙයාගේ වක්‍ර දිග මට ලැබෙනවා සෙන්ටිමීටර 88. දැන් රූපේ පරිමිතිය ගමු. පරිමිතිය සමානයි. මෙන්න මේ වක්‍ර දිග 88යි. අන්න යාට එකතු කරනවා පුතේ මේ දිග 28ක් ධන මේ දිග 28ක්. සුළු කරමු අපි. 28යි 28යි 56යි. 56 88 එකතු කරාම 56යි 6 94යි 94යි 144යි නේ 144යි සෙන්ටිමීටර මෙන්න මෙයාට බලන්න. පැහැදිලි නේ? අපි ඊළඟ එකට යමු. එයාගේ අපි විස්කම්භය අරගමු. කීයද? 10.5යි කියන ටිකක් අන්කොමන් නගයක් 10.5යි විස්කම්භය 10.5ක් වෙන කෙනෙක්ගේ පරිමිතිය හොයාගමු. ඔන්න බලන්න කරන වැඩේ මම පොඩ්ඩක් මෙතන කපටි වෙනවා. ඉස්සලා වක්‍ර දිග හොයනවා. වක්‍ර දිග සමානයි. මේ තියෙන හරියට වෘත්ත භාගයක් වැඩි කිරීම වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය 5d. විස්කම්භයට දීලා තියෙන 5d. අපි ආදේශ කරනවා භාගය වතාව 5 7න් 22යි. d විස්කම්භය වලට 10.5නේ දාන්න වෙන්නේ. ගොඩක් නිකන් කම්මැලි වගේ 10.5 දාන්න. මම 10.5 දාන්නේ නැතුව බලන්න මම වැරද්දක්ද කරන්නේ කියලා. 21 බෙදීම 2 කියලා දාන්න. අවුලක් නැහැ. කිසි අප්පට් එකක් නැහැ. ඇයි 21 දෙකෙන් බෙදුවාම 10.5යි උත්තරේ. 20 දැන් අර 3.1යි 4ට 7න් 22 කියලා දැම්මානේ. දශම එනවා එන එක වලක්ව ගන්න. දැන් මෙතන 10.5 රින් ගන්න නැතුව 21 බෙදීම 2 කියලා දැම්මා. ඒතර 21 දෙකෙන් බෙදුවා 10.5ම තමයි. ගම උත්තරේ. හැබැයි මට සුළු කරන්න පහසු වෙනුවෙන් මම මේක මෙහෙම දාගත්තා. දැන් බලන්න ලස්සනට නෙමෙයි. 2ට 2 ගොඩවල් 1යි 21ට 2 ගොඩවල් 11යි කියලා ගන්න. 7ට 7 ගොඩවල් 1යි 21ට 7 ගොඩවල් 3යි කියලා. අවසාන. මේ 21 වැඩි වෙනවා 3ෙන් 21 වරක් 3 33යි අමතක කරන්න එපා යට බෙදීම දෙකක් ඉතුරු වුණා කියලා. ඒතර 33 3ෙන් දෙකෙන් බෙදුවාම පුතේ 16.5යි කියලා. සෙන්ටිමීටර.
එහෙනම් මේකේ වක්‍ර දිග සෙන්ටිමීටර 16.5. දැන් මේ රූපේ පරිමිතිය ගන්න. මොකද මම කරන්න ඕනේ? ඔය 16.5 වක්‍ර දිගට එකතු කරන්න ඕනේ මේ රේඛීය දිග 10.5. පුතේ 16.5ට 10.5 එකතු කරාම 16 10යි 26යි 26යි hariයට වෙනවා සෙන්ටිමීටර් 27යි කියලා මේ රූපේ වටේම දිග සෙන්ටිමීටර් 27යි. ඔන්න ඔහමයි පුතේ මේ තුනටත් උත්තරේ. ලියාගමු. රූප ටිකත් අඳලා ලස්සනට පිළිවෙලට ලියාගමු ඈ.
හරි පුතේ. හොඳයි. දැන් අපි තවත් පියවරක් ඉස්සරහට යමු. මෙන්න මේක බලමු. මේක පිහිනුම් තටාකයක්. හරිද? විස්තර මුකුත් ඕනේ වරුතු විතරක් දෙන්න. මේ පිහිනුම් තටාකේ මේ තනිකර ස්විමින් pool එකක්. මේක වැඩි හිටියයට මේක පොඩි උන්ට pool එක. අපිට කියනවා මේ පිහිනුම් තටාකේ දිග මීටර 40යි පළල මීටර 14යි. හරි? මේකේ පරිමිතිය හොයලා දෙන්න කියලා. වටේ දිග. කියන වටේ දිග කියන්නේ මේ දිග දන්න, මේ දිග දන්න, මේ දිග දන්න මෙන්න මේ වක්‍ර දිග. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වක්‍ර දිග දන්නේ නැහැ නේ තාම. ඒක දැනගත්තා නම් වැඩි කොට දා ගන්න පුළුවන්. එහෙනම් ඉස්සල්ලාම දැන් අපි ප්‍රායෝගිකව ඉගෙනගෙන තියෙන මේ වගේ වක්‍ර දිගවල ගන්න විදිය. ඉස්සල්ලාම මේකේ පරිමිතිය හොයද්දි වක්‍ර දිග හොයාගන්න. වක්‍ර දිග සමානයි මේක හරියට වෘත්තෙන් භාගයක් වැඩි කිරීම විස්කම්භය දීලා තියෙන හින්දා 5d. ඒරණ විස්කම්භයෙන් දීලා 5d භාගතාව 5d. ඒ භාගය දැම්මේ මෙතන වෘත්ත භාගයක් තියෙනවා. මම දැන් ආදේශ කරනවා. එතකොට එනවා භාගය වැඩි කිරීම 5 වෙනුවට 7න් 22. පුතේ d වෙනුවට විස්කම්භය 14යි. දැන් සුළු වෙනවා 7ට 7 ගොඩවල් 1යි 14ට 7 ගොඩවල් 2යි. ආන්ගේ උඩ ඉන්න දෙකට මේ යටින් දෙක කැපෙනවා. අවසාන ඉතුරු වෙන්නේ 22. මට උත්තරේ එනවා මීටර් 22යි කියලා මේ වක්‍ර දිග. වක්‍ර දිග මීටර් 22යි. අපිට ඕනේ දැන් මෙයාගේ පරිමිතිය මෙයා ගන්න. එහෙනම් පරිමිතිය ගන්න මම මොකද කරන්නේ? මෙන්න මේ වක්‍ර දිග ආපු 22ට මම එකතු කරනවා මේ දිග 40ක් එකතු කිරීම මේ දිග 14ක් එකතු කිරීම මේ දිග 40ක් මේ සෙට් එකම එකතු කරනවා. සුළු කරන්න 40 40යි 80යි නේ 80යි 22යි 80යි 22යි 102යි නේ 102යි 14යි 106යි 116යි මෙන්න දිග මීටර 116ක් මේකේ වටේ දිග දැක්කනේ ගත්ත විදිය. මම තවත් උදාහරණයක් ගන්නවා. සමපාද ත්‍රිකෝණයක් එයාගේ පැත්තක් මීටර 7යි. අපිට මෙන්න මේ රූපේ පේනවනේ මෙන්න මේ හැඩතලේ පරිමිතිය හොයන්න කියනවා. පරිමිතිය කියන්නේ පුතේ වටේ දිගනේ. හරි. අපි හොයමු. පරිමිතිය හොයද්දි මේ රේඛා දිග දන්නවා 7යි මෙයත් 7යි. මේ දිග වක්‍ර දිග හොයාගත්තා නම් වටේ දිග හොයාගන්න පුළුවන්. මතක කරගන්න එපා පරිමිතියකදී මැද දිගවල එකතු කරන්න යන්න එපා. මැද දිගවල එකතු කරන්නේ නැහැ නේ අපි. හොඳයි. ඉස්සල්ලාම වක්‍ර දිග ගමු. වක්‍ර දිග සමානයි මේ හරියට වෘත්තෙන් භාගයක් විස්කම්භය දීලා තියෙන හින්දා 5d කියන සූත්‍රය පාවිච්චි ආදේශ කරමු. භාගය වැඩි කිරීම 5 7න් 22යි d විස්කම්භය 7යි. ඔන්න දැන් සුළු වෙනවා මේ යටේ ඉන්න 7ට උඩේ ඉන්න 7 කැපෙනවා. දෙකට දෙකේ ගොඩවල් 1යි 22ට දෙකේ ගොඩවල් 11යි. පුතේ 11 තරක් 11යි. වක්‍ර දිග එනවා මීටර 11යි. මෙන්න මේ වක්‍ර දිග මීටර 11යි කියලා. දැන් මේකගේ පරිමිතිය හොයන්න. පරිමිතිය ගන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ වක්‍ර දිග 11ට අපි එකතු කරමු මේ පාදෙ දිග 7කුයි ධන මේ පාදෙ දිග 7යි 7යි 14යි 14යි 11යි එකතු කරාම 25යි. ඔන්න ඔය රූපේ පරිමිතිය නම් පුතේ මට එනවා මීටර 25යි. මම හිතනවා පැහැදිලි ඇති කියලා මම උගන්වනවා. right. දැන් රූප සටහන් දෙකත් ඇඳගෙන ඉක්මනට ඒක කරා. ලියා ගන්න පටන් ගන්න.
right හොඳයි ඊළඟ පුතේ අරගමු අපේ පේපර් පොත දැන් ඔයාලගේ විභාග මට්ටමේ ගානකට ගෙනියන්න යන්නේ අරගන්න පේපර් පොත හරි පේපර් පොතේ පළවෙනි පේපර් එකේ දෙක කොටස පෙරලා ගන්න දෙක කොටසේ පස්වෙනි ප්‍රශ්නය මේදී පළවෙනි පේපර් එකේ දෙක කොටසේ පස්වෙනි ප්‍රශ්නය මෙන්න මේක අපි මේක හදමු දැන් මෙන්න තියෙනවා රූප සටහන right මේකේ දිග සෙන්ටිමීටර් 24යි පළල සෙන්ටිමීටර් 10.5යි මම ඉස්සරේ කියවන්නම් මේ තියෙන රූප සටහන මොකද ගන්න සෙන්ටිමීටර් 24ක් දිග 10.5ක් පළල ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකින් අර්ධ වෘත්තාකාර කොටසක් කපා ඉවත් කර රූපේ පරිදි නැවත සම්බන්ධ කර ඇත. කියන්නේ මෙන්න මෙතන තිබ්බ කෑල්ල කපලා අයින් කරලා මෙතන අලවල. කියන්නේ මේ හිස් තැන පේනවනේ. මේ කලින් මෙතන තිබ්බනම් ගානට ඍජු කෝණාශ්‍රයක් මෙතන හැදෙන්නේ. මේ කෑල්ල මෙහෙම කපලා එතනින් ගලවලා මෙතන අලවලා තියෙන්නේ. මේ කෑල්ල මෙතන අලවලා තියෙන්නේ. හරි. කපා ඉවත් කිරීමට පෙර තහඩුවේ පරිමිතිය කීයද? මේක කපලා ඉවත් කරන්න කලින් තහඩුවේ පරිමිතිය කීයද? තහඩුවේ ඔබ ඍජු කෝණාශ්‍රාකාරයි. මේක පරිමිතිය ගන්න වටේ දිගනේ ගන්නද මේ දිග 24යි එකතු කිරීම මේ දිග 10.5යි එකතු කිරීම මේ දිග 24යි එකතු කිරීම මේ දිග 10.5යි කියන්නේ මේ කෑල්ල කපන මෙතනින් අලවන්න කලින් මේ කෑල්ල මෙතන තිබ්බනම් ගානට ඍජු කෝණාශ්‍රයක් නැහැදිනේ ඒකේ වටේ දිග තමයි මේ මම ලියාගන්නේ 10.5 10.5 21යි 24යි 48යි 48යි ඔය දෙක එකතු කරාම 69ක් එනවා එහෙනම් මේක කපා ඉවත් කරන්න කලින් මේකේ පරිමිතිය සෙන්ටිමීටර 69යි. කපා ඉවත් කිරීමට පෙර තහඩුවේ වර්ගඵලය කීයද? කපා ඉවත් කරන කලින් තහඩුවේ වර්ගඵලය අහන්න. පොතේ ඍජු කෝණාශ්‍රයක් නේ ඔයාලා දන්නවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පළල. එතන මේ ඍජු කෝණාශ්‍රයේ දිග 24යි පළල 10.5යි. ඔන්න උතර 10.5යි කියලා ලියාගන්න නැතුව පොඩි මම අපිට ගමක් කරනවා 21 බෙදීම දෙක කියලා දාන්න. ඒක ඉස්සලත් කරේ 21 දෙකෙන් බෙදුවම 10.5ම තමයි. ඔය 21 බෙදීම කියලා දහ ගන්නවා මොකද මට සුළු කරන්න එතකොට ලේසි. දැන් සුළු කරමු මේ. දිග වැඩි කිරීම පළලනේ. මේ දිග මේ පළල. සුළු වෙනවා. මේ දෙකට දෙකේ ගොඩවල් 1යි 24ට දෙකේ ගොඩවල් 12ක් තියෙනවා. පුතේ මේ 12 21කින් වැඩි කරමු අපි දැන්. 12 සරක් 21. 12 සරක් එක 12න් දෙක දානවා. එකක් ඉතුරුයි 12 සරක් දෙක 24 එකයි 25යි. ඔන්න. මේ තහඩුවේ ওই කොටස කපා ඉවත් කරන්න කලින් තහඩුවේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 252යි. දැන් අඳුරු කළ රූපේ පරිමිතිය කීයද? මේ අඳුරු කරලා තියෙන එකේ පරිමිතිය කීයද කියලා අහනවා. එතකොට මේ පරිමිතිය කොහොම මෙන්න මේ ටිකයි වෙන්නේ. මෙතනින් පටන් ගත්තාම මේ දිග 24යි මේ දිග 10.5යි. මෙන්න මේ දිග ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ දිග ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ දිග දන්නේ නැත. මෙන්න මේ කොටස දන්නේ නැහැ. හොයන්න ඕනේ. මම හොයන විදිහ කියලා දෙන්නම් මේ පාර්ට් එක. මේ දිග සහ මෙන්න මේ වක්‍ර දිග. ඔච්චරයි. පරිමිතියට ගන්න ඒ දිගනේ. වටේ දිග විතරනේ. මේ මැද දිගවල් ගන්නෙ නැහැ. එතකොට මෙතන පරිමිතිය ගන්න තියෙන ප්‍රධානම බාධාව මේ වක්‍ර දිග නොදැනීම. හැබැයි වාසනාව මේ තියෙන වක්‍ර දිගයි මේ වක්‍ර දිගයි දෙකම සමානයි. කියන්නේ දෙන්නෙක් හොයන්න ඕනේ නැහැ. එකෙක් හෙව්ව ගම මේ වක්‍ර දිගටම මේකත් සමානයි. තේරුණාද? හරි. එහෙනම් ඉස්සල්ලා මේ ගන්න සුපුරුදු පරිදි මම වක්‍ර දිග හොයාගෙන ඉන්නවා. වක්‍ර දිග සමානයි. කොහොමද වක්‍ර දිග ගන්න? මේ තියෙන වෘත්තෙන් භාගයක් වැඩි කිරීම මෙන්න මේ දිග වෘත්තේ දීලා තියෙනවා විස්කම්භය. එතකොට මේ දිග 10.5යි කියන්නේ මේ දිග 10.5යි කියන්නේ විස්කම්භය 10.5යි. එහෙනම් මම පාවිච්චි කරන සූත්‍රය 5D සූත්‍රය. දැන් ආදේශ කරනවා. භාගයේ වැඩි කිරීම 5 7න් 22යි වැඩි කිරීම D විස්කම්භය 10.5 දාන්නේ නෑ මම 21 බෙදීම 2 කියලා දානවා. හරි? ඔන්න සුළු වෙනවා බලන්න ඉන්න. දෙකට දෙකේ ගොඩවල් 1යි මෙතනට දෙකේ ගොඩවල් 11යි. 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි. අවසානයේ මේ 11 3ෙන් වැඩි කරන්නේ 11 සරත් 3 33යි බෙදීම දෙකක් ඉතුරු වෙලා තියෙනවා. අමතක කරන්න එපා. පේනවනේ 11 3ෙන් වැඩි කරාම 33යි බෙදීම දෙකක් යට තියෙනවා. දැන් පුතේ 33 දෙකෙන් බෙදුවාම උත්තරේ 16.5 සෙන්ටිමීටර. එහෙනම් මෙන්න මේ වක්‍ර දිග සෙන්ටිමීටර 16.5යි. ඒ කියන්නේ මෙන්න මේ වක්‍ර දිග සෙන්ටිමීටර 16.5. දැන් මේකේ පරිමිතිය හොයාගන්න අවශ්‍ය මූලික අංග ටික හරි දැන්.
වක්‍ර දිග තමයි ලොකුම බාධාව තිබ්බේ. ඒකත් ගොඩ දාගත්තා. right. දැන් දන්නේ නැතිව බලමු. මේක 24 දන්නවා, මේක 10.5 දන්නවා, මේක 16.5, මේකත් 16.5. මෙන්න මේ පොඩ්ඩ දන්නේ නැහැ. මෙන්න මේ ටික දන්නේ නැහැ. ඒ ටික හොයාගන්න ක්‍රමයක් තියෙනවා. කොහමද? ඔයාලා දන්නවා මෙතන ඉඳලා මෙතනට මෙන්න මේ සම්පූර්ණ දිග ත්‍රිකෝණාශ්‍රයෙන් මේ දිගට සමානයි 24. ඊළඟට මෙන්න මේ තියෙන අර්ධ වෘත්තයේ විස්කම්භය. මේ තියෙන්නේ මෙතන හිටපු එකානේ. ඒතර මුගේ විස්කම්භය 10.5යි. එහෙනම් මේ ටිකත් 10.5යි. මේක තමයි ගලවලා මෙතන හයි කරලා තියෙන්නේ. ඒතර මේකේ විස්කම්භය මෙතන විස්කම්භය සමානයි. ඒතර මේ දිග 10.5 කියන්නේ මේ දිගත් 10.5. එහෙනම් මම මේ චුට්ට ගන්න මොකද කරන්නේ? මෙන්න මේ කොටස ගන්න මොකද කරන්නේ? සම්පූර්ණ දෙක 24න් මෙයාගේ විස්කම්භය මෙන්න මේ පාර්ට් එක අඩු කරන්න ඕනේ. කියන්නේ 24න් 10.5ක් අඩු කරන්න. 24න් අඩු කරොත් 10.5ක් කීයද වෙන්නේ? 24න් 10.5ක් අඩු කරොත් වෙනවා පුතේ 13.5. සෙන්ටිමීටර් 13.5. එකද? right. දැන් පුළුවන් මට මෙයාගේ පරිමිතිය ලබා ගන්න. පරිමිතිය සමානයි. ඔන්න මම හොයනවා. බලන් ඉන්න. මෙතනින් පටන් ගමු. මේ දිග 24යි. එකතු කිරීම මෙතන මෙතනට 10.5යි. එකතු කිරීම මෙතන මෙතනට 13.5යි. එකතු කිරීම මේ වක්‍ර දිග 16.5යි. එකතු කිරීම ආයි මේ වක්‍ර දිගත් 16.5යි. ඔන්න දැන් මේ සේරම එකතු කරමු. ඔන්න බලන් ඉන්න පුතේ. 24 ධන 10.5යි 13.5යි කියන්නේ 24මයි. ධන 16.5යි 16.5 කියන්නේ 33යි. මේ ටික එකතු කරමු 24යි 24යි 48යි 48යි 58යි 68යි 81යි. ඔන්න තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන හැඩ තලයේ පරිමිතිය වටේ දිග මට එනවා සෙන්ටිමීටර් 81යි කියන්නේ. right? අවසාන ප්‍රශ්නේ රෝම ඉලක්කාංක 4 මේ විභාග ගැටලුව අපි මේ සාකච්ඡා කරන්නේ වෙනස් වූ පරිමිතිය ආසන 10ට වටේ ලියන්න. මේ පරිමිතිය තියෙන්නේ සෙන්ටිමීටර් 81. මේක ආසන 10ට වටේ ලියන්න. සෙන්ටිමීටර් 81 ආසන 10ට වැටුවාම අපි දන්නවා සෙන්ටිමීටර් 80. සෙන්ටිමීටර් 80. ඔන්න ඔහොමයි පුතේ අපේ මුලින්ම තියෙන පේපර් එකට අදාළ වෘත්තේ පරිමිතිය හා කොටස උත්තර ටික වැඩි. right. ලියා ගන්න දැන් ලස්සනට. පටන් ගන්න.
හරි. හරි නේද? හොඳයි. ඊළඟට පෙරලා ගන්න පුතේ ඊළඟ ප්‍රශ්න පත්‍රය. ඊළඟ පේපර් එක ඒ පේපර් එකේ පස්වෙනි ගාන. ඒකේ පොඩි දන්නේ නැති පාඩම් එකකුත් තියෙනවා. හැබැයි අහලා ඇති. අපිට ඊළඟට කරන්න තියෙන පාඩමේ කොටසක් මම ඒකත් කරන ගමන් කියලා දෙන්නම්. ප්‍රශ්නයක් ලොකුවට එක ගැන හිතන්න යන්න එපා. මෙන්න මේ ගාන. මෙන්න මේ තියෙන පේපර් පොතේ මේ ගාන ඈ. රයිට්. මම රූපයක් දෙන්නම්. මෙයා 7යි. පුතේ මේක මීටර් කරගන්න. සෙන්ටිමීටර් නෙමෙයි මීටර් වෙන්න ඕනේ. මෙයා 24යි මීටර්. අංශක 90යි හරි. උද්‍යානයක් සකස් කර ඇති ත්‍රිකෝණාකාර කොටසකින් හා අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත මල් පාත්තියක් මෙනු සහිත රූපේ සටහනේ මෙහි දැක්වේ. වෘත්තාකාර කොටසේ අරය කීයද කියලා අහනවා රෝමිලක් අංක 1. මේකේ අරය කීයද දානවා. පැහැදිලි මේ දින දින විස්කම්බේනේ පුතේ. විස්කම්බේ නම් දින දින අරය එයාගෙන් භාගයක් වෙන්න එපා. 7 දෙකෙන් බෙදන්න 3.5. මෙයාගේ අරය මීටර 3.5. BCD චාප කොටසේ දිග ගණනය කරන්න. රෝමිලක් අංක 2 අපිට පැහැදිලි කියන මෙන්න මේ චාප දිග අහනවා කීයද කියලා. චාප දිග කියන්නේ වක්‍ර දිගම තමයි. කොහොමද ගන්නෙ? චාප දිග සමානයි. මේ තියෙන හරියට වෘත්තයෙන් විභාගය වැඩි කිරීම වෘත්තයක වක්‍ර දිග ලබා ගන්නා සූත්‍රය 5D පාවිච්චි කරන විස්කම්බේ දීලා තියෙනවා. ආදේශ කරමු. භාගයේ වැඩි කිරීම 5 7න් 22යි. වැඩි කිරීම D කියන්නේ විස්කම්බේ පුතේ 7. සුළු වෙනවා මේ 7ට උඩ ඉන්න 7 කැපෙනවා. 2ට 2 ගොඩවල් 1යි 22ට 2 ගොඩවල් 11යි 11 සරක් 1 11යි. ඔන්න වක්‍ර දිග එනවා මට මීටර් 11යි. ඊළඟ AD මායිමේ දිග ගන්න එතන තමයි අපි දන්නේ නැති පාඩම. මේ AD මායිමේ දිග හොයන්න කියනවා. පුතේ ඒක ගන්න තියෙන පයිතගරස් ක්‍රමය අපිට ඊළඟට කතා කරන්න තියෙන පාඩම මතකයි අපි මම දාලා තියෙනවා ටයිම් ටේබල් එකේ මේ පාඩමට වෙනම දවසක්. මම දැන්ට ටිකක් කියන්නම් කරන විදිය ලොකුවට හිතන්න එපා. අපි තාම ඉගෙනගෙන නැති. මෙන්න මේ ත්‍රිකෝණ වලට විතරයි පයිතගරස් ක්‍රමය දාන්නේ. පයිතගරස් ක්‍රමය කියලා කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය AD වර්ගය සමානයි ඉදිරිපාද දෙකේ වර්ගයන්ගේ එකතුව. AB වර්ගය දන්න BD වර්ගය. ඔක තමයි පයිතගරස් ක්‍රමය කියන්නේ. මේ පාදයේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය දන්න මෙයාගේ වර්ගය. පයිතගරස් තේරිය. ලොකුට හිතන්න එපා. මම දැන් මේකට ආදේශ කළා මම මෙයා හොයලා ඉන්නම්කෝ. එනවා AD වර්ගය සමානයි AB කියලා කියන්නේ 24 වර්ගය දන්න. BD කියන්නේ 7 වර්ගය. දැන් එනවා AD ගේ වර්ගය සමානයි 24 වරක් 24 එනවා. වැඩි කරලා බලමු 24 වර්ගය 24 24න් වැඩි කරන් 4 4 4 16 6 දාන එකක් ඉතුරුයි 8 1යි 9යි. මෙතන 4 2 8යි 4 2 2 4යි. එතකොට එනවා 6යි 7යි 576ක්. 24 වර්ගය 576යි. ධන 7 වර්ගය 49යි. මේ දෙක එකතු කරාම එනවා AD වර්ගය 625ක්. දැන් AD වර්ගය නෙමෙයි අපිට AD වනේ අහන්නේ. AD ගේ අගය ගන්න 625 වර්ගමූලය දා. එතකොට AD ගේ උත්තරය එනවා 25යි. මීටර් 25. එතන මෙන්න මේ දිග මීටර් 25යි. හරි. දැන් ටික හිතා ගන්නකො මේ ටික මීටර් 25 කියලා දීලා තිබ්බා කියන්නේ. ආපු විදිහ අපි ඉගෙන ගමු ඉස්සරහ. මල් පාත්තියේ පරිමිතිය අහන රෝමිලක් අංක 4යි. මල් පාත්තියේ පරිමිතිය වටේදී කොහොමද වෙන්නේ? මෙතනින්ම පටන් ගමු. මේ දිග 25යි. එකතු කිරීම. මෙතනට 24යි. එකතු කිරීම. මේ වක්‍ර දිග අනේ අපි හොයාගත්ත 11යි. ඔය තියෙන ලස්සනට මේ මැද දිග වල එකතු කරන්නේ නැහැ නේ පරිමිතියට. මේ දිග 25යි, මේ දිග 24යි, මේ වක්‍ර දිග 11යි එකතු කරමු. 49 60. මීටර 60යි. මෙන්න මේ මල් පාත්තියේ වටේ දිග මීටර 60යි. ඊළඟට මල් පාත්තිය වටා ආරක්ෂිත වැටක් ලෙස මේ සෙන්ටිමීටර 50ක පරතරයක් සිටිනසේ සිටවීමට අවශ්‍ය කණු ගණන කීයද? මේක වටේට වැටක් ගහනවා. කණු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 50යි. එන මේක වටේට කණු කීයක් ඕනේද? මොකද්ද කරන්න ඕනේ? මේක වටේම දිග මීටර 60. දැන් කණු දෙකක් අතර පරතරය දීලා තියෙන පුතේ සෙන්ටිමීටර වලින්. නම් මම මේකේ වටේ දිග සෙන්ටිමීටර වලට හරව ගන්නවා. මීටර 60ක් කියන්නේ සෙන්ටිමීටර 6000. 100 වැඩි කරන්න එපා. 6000.
සෙන්ටිමීටර 6000යි. හොඳයි මේක 100න් වැඩි කරාම 6000යි. ඕකේ. වටේ දිග බෙදනවා. කණු දෙකක් අතර ગેප් එක පරතරය සෙන්ටිමීටර 50යි. පැහැදිලිද? අවශ්‍ය කණු ගාන හොයන්න මොකද කරන්නේ? මේකේ වටේ දිග මම බෙදනවා කණු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 50යි. බලන්න නේද? මෙයාට මෙයා කැපෙනවා. 5ට 5 1යි 60ට 5 12යි. මේ විද්‍යාවකට එනවා. ඔන්න උත්තරය එනවා 120යි. එහෙනම් මේක වටේට කණු ගහන්න නම් ඔය කියන විදිහට කණු යනවා කීයද? 120ක්. කණු 120ක් යනවා. ඔන්න කොහමයි ඒ ගානට අදාළ උත්තරේ. මම හිතනවා කරන්න පුළුවන් උපරිමයේ තේරුම් කරලයි මේ ටික කරන්නේ. සුපිරියට මේ ටික තේරුම් ගත්තා. ලියා ගන්න ඒ ගාන. ලියා ගන්න. හරි නේද පුතේ? හොඳයි. එපමණයි. හරි. ඔන්න වෘත්තයක පරිමිතිය පාඩමට අවශ්‍ය කාරණා ටික සියල්ල අංග සම්පූර්ණව අවසන් කරා පුතේ. හරි. කිව්ව විදිහට ඊයේ දවසේ තියරි කොටස කරා, අද ටික ගණන් ටික කරා. තව ගණන් ඉස්සරහට හදනවා. මොකද මේ පාඩමත් දැන් අපේ අර ගණන් ගොඩට එකතු වෙනවානේ. දැන් බය නැතුව අපිට ඉස්සරහට තියෙන ඕන ගණනක් හදන්න පුළුවන්. වෙනදාට ඒ ගණන් හදන්න බැරි වෙලා ඉතින් මේ පාඩම කරලා නැති හින්දානේ. දැන් ඕන ගණනක් ඉස්සරහට හදාගෙන යන්න පුළුවන්. ඉස්සරහට තව ගණන් ගොඩ ආරියක් හැදෙයි. ඔන්න පුතේ මම කියවනේ පිළිවෙලකට ලස්සනට නීට් එකට අපේ වැඩේ යනවා. ඉතින් මේකත් එක්ක එකතු වෙලා දාලා දින කාලසටහනට අනුව හැමදාම පන්තියට සහභාගී වෙන්න. ඊයේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් අද දවසේ මම එක දානවා එක බලන්න. පොත ගත්තේ නැති අය කරුණා කරලා හැකේ ඉක්මනින් පොත ලබා ගන්න. එකත් එක්ක තමයි පුතේ තියරි එකයි පේපර් ටිකයි දෙකම යන්නේ. මම හිතන්නේ දැන් ඊළඟ දවසේ දාලා තියෙනවා මට මතක විදියට ඔයාලට පාඩම් දෙකක්. මට මතක විදියට පාඩම් තවත් පාඩම්. දැන් අද තියරිත් කරා ගණනුත් කරා. දැක්කනේ? ඊළඟ සතියේ තියරි එකත් එක්ක ගණන් ටික යනවා. ලස්සනට පිළිවෙලට පුතේ වැඩ ටික හදලා තියෙනවා මින් ඉදිරියට දිගටම.
පුළුවන් විදිහට වැඩ ටික කරගෙන යන්න. දන්නේ යාළුවන්වත් දැනුවත් කරන්න. ඉස්කෝලේ දහම් පාසලේ මේ වගේ සාර්ථකව වැඩ පිළිවෙලක් ඇතුව යන පන්තියක් මම නම් අහලා නැහැ. අපි එකතු කරගමු. පුළුවන් තරම් යාළුවෝ එකතු කරගමු. කොයි පළාතේ කොයි ලෝකෙ හිටියත් අපිත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. දන්නේ නැහැ තමයි විදිය කියලා. එකතු කරගෙන ලස්සනට වැඩ ටික කරගෙන යන්න. මං හිතනවා කරපු දේ ලස්සනට තේරුණා කියලා. ඔයාලගේ ප්‍රතිචාරයක් දාන්න. මම කිව්වා අඩුපාඩු තියෙනවා අපිට ඒව හදා ගන්න පුළුවන්. මං හිතනවා අද කරපු සියලුම කාරණා ටික හරියටම සුපිරියටම පන්ති ඇතුලේ සිද්ධ වුණා කියලා. මට කරන්න පුළුවන් උපරිම දේ ඉච්චරයි. ඉතින් ඔයාලගේ අදහසුත් දාන්න. හරි? රයිට්. එහෙනම් අද පුතේ ගණන් පන්තියේ මෙතනින් අවසానයි. අපි ඊළඟ සිකුරාදා නැවත ගණන් පන්තියේ මුණ ගැහෙමු. හැමෝටම අයිබෝවන් උත්සාහයි.